ආයිබෝන් ඔබට අද අපි සහෘදය ආරම්භ කරනවා මේ ආකාරයෙන්. ඉතින් අද ලෝක ක්ෂය රෝග දිනය. ක්ෂය රෝගය පිළිබඳව සමහර විට ඔබ දැනුවත් ඇති. ක්ෂය රෝගය කියන්නේ බෝවන රෝගයක්. එය ආසාදනයක්. ඉතින් ලෝකයේ සංවර්ධනය වෙමින් පවතින රටවල් වල බොහෝ දුරට මේ ක්ෂය රෝගය ව්‍යාප්තිය තිබෙනවා. කෙසේ වෙතත් ශ්‍රී ලංකාවට එතරම්ම අවදානමක් නැති වුණත් ශ්‍රී ලංකාවේ ක්ෂය රෝගීන් වාර්තා වෙනවා. ඔවුන් සඳහා වෙනම ප්‍රතිකාර මේ වන විට ශ්‍රී ලංකාව තුළ තිබෙනවා, වෙනම රෝහල් තිබෙනවා. ඉතින් කෙසේ වෙතත් අපි අද මේ ක්ෂය රෝගය දිනේදී කතා කරන්නට නම් සූදානම් වෙන්නේ ක්ෂය රෝගය පිළිබඳව නොවේ. නමුත් අපි අද මේ මැදිරියට කැඳවා ගන්නවා ඒ පිළිබඳවත් යමක් කතා කරන්නට පුළුවන්. වෛද්‍යවරයෙක් ඔහු වෘත්තියෙන්, ඒ වගේම තමයි ඔහු මේ ලෝකය හඳුනන, ලෝකය ස්පර්ශ කරන බොහොම ආදරණීය චරිතයක්. ඔහු කලාකරුවෙක්. අද අපි ඔහු කැඳවාගත් අපේ මැදිරියට කතා කරන්නට. ඔහු තමයි අංගොඩ ජාතික බෝවන රෝග විද්‍යායතනයේ අධ්‍යක්ෂ වෛද්‍ය හසිත අත්තනායක වෛද්‍යතුමන්. ආයිබෝන් ඔබට. ආයිබෝන්. ඉතින් මේ කොහොමද දැන් මම මේ කතාව පටන් ගන්නෙ? මේ පටලැවිල්ලක් තියෙනවා. එකක් තමයි අද ලෝක ක්ෂය රෝග දිනය. ක්ෂය රෝගේ පැත්තකින් තියලා මට ඔබේ මේ වෛද්‍ය වෘත්තියත් එක්ක මේ පිළිබඳව කතා නොකර ගිහිල්ලත් බෑ. ඔහුගේ ජීවිතයේ, ඔහුගේ කලා ජීවිතය පිළිබඳව ඔහු කොහොමද මේ කලා ලෝකයට එන්නේ සහ මේ ඔහු රචකයෙක් බවට පත්වන්නේ කොහොමද, ඔහු සහෘදයෙක් බවට පත්වන්නේ කොහොමද කියලා අපි පසුව කතා කරමු. වෛද්‍යතුමනි, අපිට මුලින්ම සඳහන් කරන්න ක්ෂය රෝගය පිළිබඳව කුමක්ද මේ ක්ෂය රෝගය කියන්නේ? ශ්‍රී ලංකාවේ දැනට පවතින ක්ෂය රෝගයේ තත්ත්වය කුමක්ද කියලා අපි පොඩි කතා බහකට ගිහිල්ලා නැවත අපි අපේ සුපුරුදු කතා බහට එමු. දැන් ක්ෂය රෝගය කියන්නේ ශ්වසන මාර්ගයේ ආශ්‍රිතව බෝවන රෝගයක්, බිඳිති මාර්ගයෙන්. එතකොට ඔබ කිව්වා වගේ සංවර්ධනය වෙමින් පවතින රටවල් සහ ඌන සංවර්ධිත රටවල් වල මේක බහුල වශයෙන් දක්නට ලැබෙනවා. දැන් මේ දිනේදී අප සැලකිල්ලට භාජනය කර යුතුයි අද අපි ඉන්නේ කොහෙද සහ අපි යන්නේ කොහාටද කියන කාරණය. එතකොට ලෝකයේ මේ රෝගේ නිසා ඇති වෙලා තියෙන තත්ත්වයන් සමාලෝචනය කරලා කියලා තියෙනවා. හුඟක් වැඩි බලපෑම් තියෙන රටවල් මොනවද, හුඟක් අඩු බලපෑම් තියෙන රටවල් මොනවද කියලා සෞඛ්‍යමය අවදානම අතින්. එතෙන්දී අපි ඉන්නේ මැදක. හැබැයි අපි කලාපය හැටියට ගත්තොත් දකුණු ආසියානු කලාපය තුළ අපි අනික් රටවල් වලට වඩා මේක ඉදිරියෙන් සිටිනවා අප සහ මාලදිවයින. ඉතින් 2035 වර්ෂයේදී අපේ ඉලක්කයක් තියෙනවා අපි මේ ක්ෂය රෝගයෙන් රට නිදහස් වීමට. ඉතින් ඒ සඳහා තියෙන බාධක මොනවද කියලා අඳුනා ගනිමින් ඒ සඳහා ජන සමාජයක් හැටියට අපිට කරන්න පුළුවන් යම් කාර්යභාරයක් ඒක කිරීම තමයි මම හිතන්නේ අද දිනේ වැදගත්කම. එතකොට අපි රෝගීන් හැටියට ගත්තම සාමාන්‍යයෙන් 9000ක් 10000ක් වගේ සංඛ්‍යාවක් හැමදාම වසරකට මේ රෝගීන් අපිට වාර්තා වෙනවා. ඒ රෝගීන් අතරින් මරණ අනුපාතිකය ගත්තාම 7%ක්. දැන් දල වශයෙන් කිව්වොත් 500ක් 600ක් අතර ප්‍රමාණයක් මේ රෝගීන් වසරකට මිය යනවා. ඉතින් ඒක ටිකක් වැඩි සංඛ්‍යාවක්. මොකද අපි කොවිඩ් රෝගයෙන්වත් මේ තරම් අලුත් රෝගයක් වෙලා තාමත් ඒ රෝගය ගැන තියෙන අඩු දැනුමක් එහෙම වෙලත් අපි ඒ තරම් සංඛ්‍යාවක් එකෙන් මිය යන්නේ නැහැ. නමුත් මේ ක්ෂය රෝගය හැම එකක් නෙමෙයි. මේ රෝගය ගැන අපි සියලු කාරණා දන්නවා. වෛද්‍ය භාෂිතය සියලු කාරණා දන්නවා. ඒ වගේම මේක නිට්ටවට සුව කරන්න පුළුවන්. 100%ක් සුව කරන්න පුළුවන්. ශ්‍රී ලංකාවේ ඔබතුමිය කිව්වා වගේ මේ සම්බන්ධයෙන් විශේෂ ව්‍යාපෘතියක් ජාතික වැඩසටහනක් ක්ෂය රෝග මර්ධන ව්‍යාපාරයක් ක්‍රියාත්මකයි. ඒ ක්‍රියාත්මක වැඩසටහන හරහා ලය රෝග සායන 26ක් ක්‍රියාත්මකයි. සියලුම ප්‍රතිකාර, පරීක්ෂණ, ඖෂධ මේ හැම දෙයක්ම නොමිලේ. ඒ වගේම තවත් කාරණයක් තමයි මේ ලය සායන සඳහා
ඉදිරිපත් වීමට වෛද්‍යවරයෙකුගේ නිර්දේශය අවශ්‍ය වන්නේ නැහැ. ඔබට සති දෙකකට වඩා සුව නොවන කැස්සක් තියෙනවා නම් හතිය ඒ වගේම සෙම සමග ලේ පිටවීම වගේ රෝග ලක්ෂණ තියෙනවා නම් ඔබටම පුළුවන් මේ සායන වලට ගිහිල්ලා සෙම් පටල පරීක්ෂාවක් කරගෙන මේ රෝගය තහවුරු කරගන්න. තියෙනවාද නැද්ද කියන කාරණය. ඉතින් ඒ වගේම නිශ්චිත ප්‍රතිකාරයක් තියෙනවා. මාස 6ක් හරියටම බෙහෙත් ගත්තොත් කිසිදු අඩුපාඩුවකින් තොරවම නිට්ටාවටම සුව කරගන්න පුළුවන්. ඒ නිසා අපිට මේක ජයගත හැකි අභියෝගයක් හැටියට තමයි අද දිනේ කියන්නට වෙන්නේ. දැන් ක්ෂය රෝගය ජයගත හැකි අභියෝගයක් වෙනකොට COVID-19ත් ජයගත හැකි අභියෝගයක් බවට පත් කරගන්නට අපිට සිද්ධ වෙලා තිබෙනවා. දැන් මේ මොහොත වෙන විටත් ක්ෂය රෝගය වගේම බෝවන රෝගයක් වන ඒ වගේම නොවුනත් බෝවන රෝගයක් විදිහට COVID-19 අපි මේ වසංගත රෝගී තත්ත්වය වෛරසය හඳුනාගෙන තියෙනවා. දැන් වන විට ඔබ COVID සම්බන්ධව දන්නේ මොනවද, හැසිරෙන්නේ මොනවද සහ අනාගතයේදී සිදුවන්නට යන්නේ කුමක්ද කියන කාරණාවන් පිළිබඳව මාධ්‍ය ඔස්සේ දැනුවත් කිරීම මේ ප්‍රවෘත්ති විකාශයන් ඔස්සේ ඔබ දන්නවා ඇති. නමුත් අද මේ අපේ මැදිරියට ඇවිල්ලා තිබෙන්නේ ජාතික බෝවන රෝග විද්‍යායතනයේ අධ්‍යක්ෂකතුමා වෛද්‍යතුමන් ඔහුගෙන් තමයි මට මේ ප්‍රශ්නය කෙලින්ම අහන්නට පුළුවන් අද දවසේ. හොඳින්ම දැන් COVID-19 කියන රෝගය ගත්තට පස්සේ මේ මොහොතේ පවතින තත්ත්වයත් එක්ක ජනතාව විදිහට එහෙම නැත්නම් රටේ පුරවැසියා විදිහට මොකක්ද අපිට තියෙන යුතුකම වගකීම? බොහොම ස්තුතියි ප්‍රශ්නය අපෙන් ඇසීම ගැන. මේක තමයි සමාජ අවධානයෙන් ගිලිහෙන කාරණය. මොකද මේ රෝගය ගැන දැන් නොදන්න කෙනෙක් නැහැ. කුඩා ළමයින් පවා මේ රෝගය ගැන දන්නවා. මේකෙන් වළකින හැටිත් දන්නවා. මේ ගැන ගණන් කරන්න බැරි සංඛ්‍යාවක් සාකච්ඡා මේ මාධ්‍ය හරහා පෞද්ගලික කාලේ ප්‍රචාරය වුණා. එසේ වුවත් අපි දකිනවා මේ සෞඛ්‍ය මාර්ගෝපදේශ පිළිපැදීම සමාජීය මට්ටමින් ගත්තහම කිසිසේත් සතුටුදායක නැහැ. දැන් ගොඩක් අය හිතාගෙන ඉන්නවා මේ රෝගයෙන් විශාල පිරිසක් රෝග ලක්ෂණයක්වත් නොමැතිව සුවපත් භාවයට පත්වන නිසාත් අඩු මරණ සංඛ්‍යාවක් වාර්තා වන නිසාත් සමහර අවස්ථාවල් වල අපිට දැනෙනවා මේ රෝගය ගැන අනික් රෝගවලට සාපේක්ෂව අඩු අවධානයක් ලක් කරනවාද කියනත් සැක හිතෙනවා. මොකද මේ තරම්ම දැනුවත් කිරීම කරද්දිත් ඒට අවශ්‍ය අවධානය සමාජයේ යොමු නොකරන නිසා. නමුත් අපි අවධාරණය කරන්නට අවශ්‍යයි මේ මරණ සංඛ්‍යාව අඩුවීමට එක ප්‍රධාන හේතුවක් වෛද්‍ය කර්මයේ දක්ෂතාව. නමුත් එයින් ඒ රෝගයේ බරපතලකම කිකලකවත් ඌනනය කරන්නට බෑ. දැන් තාමත් මං කිව්වා වගේ මේ රෝගය ගැන තියෙන අවබෝධය, වෛද්‍ය විද්‍යාත්මක අවබෝධය පර්යේෂණ මට්ටමේ තියෙන්නේ. මේ පර්යේෂණ මට්ටමේ තියෙන කරුණු මත තමයි අපි ප්‍රතිකාර කරගෙන යන්නේ. ඒක සාර්ථකයි. නමුත් මේක සම්පූර්ණයෙන්ම අපේ අවබෝධයට ලක් වෙච්ච රෝගයක් නෙමෙයි තවමත්. ඒ නිසා ඉදිරියේදී සංකුලත ඇති වෙන්න පුළුවන්ද? බැරිද? මේ රෝගය මගින් මෙතෙක් අපි අනාවරණය කරගත්තේ නැති ප්‍රශ්න සිරුරට ඇති වෙන්න පුළුවන්ද? මේ කාරණා සම්බන්ධයෙන් අවිනිශ්චිත තත්ත්වයක් තියෙනවා. ඒ නිසා හොඳම දේ මේ වෙලාවේ හැටියට පුරවැසියෙක් හැටියට පළවෙනියෙන්ම කරන්න ඕනේ තමන් ආසාදිතයෙක් බවට පත් නොවී සිටීම. මේ සඳහා සෞඛ්‍ය මාර්ගෝපදේශ පිළිපදින්න ඕනේ. මුඛ ආවරණය පළදින්න ඕනේ, දෑත් සෝදන්න ඕනේ පුළුවන් තරම්. ඒ වගේම දුරස්ථභාවය පවත්වා ගන්න ඕනේ, ජනරාශිය අඩු කර ගන්න ඕනේ. හරි වෛද්‍යතුමනි. දැන් ඔය කාරණා ටික අපි ඔබතුමාගෙනුත් අහනවා, අපි මීට කලිනුත් අහලා තියෙනවා. නමුත් මට මෙන්න මෙහෙම අහන්න හිතුණ ප්‍රශ්නයක්. දැන් මේ පුරවැසියාගේ වගකීමක් ගැනනේ ඔබ මේ කතා කරන්නේ. දැන් සෞඛ්‍ය අමාත්‍යාංශය වගේම ආරක්ෂක අමාත්‍යාංශය සහ අංශ ගණනාවක් මේ කාරණාවේදී යහුසුලුව වැඩ කරනවා අපි දකිනවනේ. දැන් නමුත් ජනතාව විදිහට එහෙම නැත්නම් රටේ පුරවැසියා විදිහට සෞඛ්‍ය අමාත්‍යාංශ වලින් මේ කියන්නා වූ කාරණාවන් පිළිපැදීම, මේවට අනුගත වීම කියන කාරණා ගත්තට පස්සේ මේකට හේතුවක් තිබෙනවද? මේ රෝගය මේ කියන්නා වූ තරම් බරපතල තත්ත්වයක් නැහැයි කියන මතය. මොකද අර ඔබ කලින් සඳහන් කරනවානේ ක්ෂය රෝගයට මේ අනුපාත මේ සාපේක්ෂව ගත්තට පස්සේ මෙහෙම තත්ත්වයක් තිබෙන්නේ කියලා. නමුත් මේ මරණය කියන
කරුණාවේදී එහෙම නැත්නම් ශරීරයේ අභ්‍යන්තරයේ මොන වගේ හානිද මේ වෛරසය ශරීරයට ගත වුණාට පස්සේ ඇති වෙන්නේ නැත්නම් පස්සේ කාලෙක ඇති වෙන්නට පුළුවන් සමහර සංකූලතා අපිට තාම පරීක්ෂණ මට්ටමේ තිබෙන්නේ වෛද්‍යතුමනි. ඒකට මේ සම්බන්ධව කතරම්නම් පුරවැසියා විදිහට මේ කාරණා අනුගමනය කළ යුතුද මේ වෙලාවේ රට විශ්වාස කළ යුතුද? ඔව් ඒ කියන්නේ දැන් මේ අපිට දැන්ට පේන තත්ත්වය තුළ වුණත් දැන් වසංගත මේ කොවිඩ් රෝගය වැළඳුනහම ආසාදිතය රෝහල්ගත වෙනවා. ආශ්‍රිතයන් නිරෝධායනයට ලක් වෙනවා. ඒ තුළම මේ සියලුම ජීවනෝපායන් බිඳ වැටෙනවා. නිවාඩු අහිමි වෙනවා. ඒ වගේම සමාජීය වශයෙන්ුත් මේක සමහර තැන්වල එක වැරදි දෙයක් වුණත් මිනිසුන්ට බලපාලා තියෙන විවිධාකාරයෙන්. ඒ වගේම ඒ රෝගියා සාමාන්‍ය රෝගියෙක් හැටියට මේ නෑදයන්ට ඇවිල්ලා බලලා යමක් දෙන්න කෑම එකක් දෙන්න අඩුපාඩුවක් හොයලා දෙන්න එහෙම තත්වයක් නැහැ. හුදකලා කරලා ඉන්නේ. සමහරක් වෙලාවට හරි තනි කාමරයක දාලා හුදකලා කරොත් ඒ දවස් 10 හෝ 14 ඒ කාමරෙන් පිටතට එන්න හැකියාවක් නැහැ. සාමාන්‍ය මිනිස්සුත් එක්ක කතා බහ කරලා මුහු වෙන්න හැකියාවක් නැහැ. ඉතින් මේ වගේ අපහසුතා ගොඩක් තියෙනවා. ඉතින් ඔබ කිව්ව කාරණේ එක පැත්තකින් හරි ඔය කියන තරම්ම මේක අපි සැහැල්ලුවට ගණන් ගත යුතු නැහැ. දැන්ට තියෙන තත්ත්වය තුළවත්. ඉතින් අර කිව්වා වගේ අවස්ථාවකදී මේකේ තියෙන බලපෑම් විශ්ලේෂණය කරන්න එක ඉදිරියට අපට ඉගෙන යමක් හරියටම කියන්න පුළුවන් වෙයි. වෛද්‍ය දැනුම ඒ සම්බන්ධයෙන් මේ වෙනකොට පරීක්ෂණ මට්ටමේ තියෙන ඒ සංකූලතා ඇතිවන්නටත් පුළුවන්. එහෙම දිගු කාලින වශයෙන් බලපාන දේවල් සමහර අවස්ථාවල ඇතිවන්නට පුළුවන්. ඉතින් හොඳම දේ බොහොම සරලව අපිට මේකින් වැළකී ඉන්න පුළුවන්. ඉතින් ඒක තමයි අපිට කියන්න තියෙන්නේ මේ මොහොතේ. හරි. දැන් ක්ෂය රෝගය පිළිබඳව මම ඇහුවා, කොවිඩ් ගැනත් ඇහුවා. දැන් වෙනම කතාවක් තියෙනවා මේ වෛද්‍යතුමන් එක්ක ආරම්භ කරන්නට. දැන් මම වෛද්‍යතුමා කියන වචනය පොඩ්ඩක් පැත්තකින් තියලා දැන් මම දිගටම වෛද්‍යතුමන් කියලා කතා කරන්න. මේ වෛද්‍යතුමන් රචකයෙක් බවට පත් වෙනවා. කලාකරුවෙක් බවට පත් වෙනවා. ඔහු හතින් ලියවෙනවා කෙටි කතා සංග්‍රහයන්. ඒ එක් කෙටි කතාවකට ඔහුට සම්මානයක් ලැබෙනවා. මේ කාරණා ගණනාවක් මේ පහුගිය කාලේ පුරාවට සිද්ධ වෙලා තිබෙනවා. මම අහන්න කැමති මුලින්ම මේ අපි මේ දැක්ක වෛද්‍යවරයා මේ වෘත්තිකයා කලාකරුවෙක් බවට පත්වන්නේ කොහොමද? සහෘදෙක් බවට පත්වන්නේ කොහොමද? ඉතින් මම වෛද්‍ය අධ්‍යාපනය තෝරා ගන්නටත් කලින්මයි කෙටි කතාවට පිවිසුනේ. ඇත්තටම මට අවුරුදු 14ක් වගේ කාලෙක. ඊට පස්සේ එහෙම අවුරුදු 28 දී තමයි මගේ ප්‍රථම කෙටි කතා සංග්‍රහය අපේ පළමු රාත්‍රියේ නිකුත් වුණේ. අවුරුදු 14ක් මම මේ ගැන යම් හැදෑරීමක හිටියා. ඊට පස්සේ තව අවුරුදු 5කින් තමයි 2014 වර්ෂයේදී දෙවෙනි කෙටි කතා සංග්‍රහය නිකුත් වුණේ. ඉතින් වෛද්‍ය වෘත්තියත් එක්ක සිදුවුණු දේ තමයි මගේ අත්දැකීම් මිනිස්සෙක් වශයෙන් මට ලැබෙන අත්දැකීම් වල පරාසය පරාමිතිය පරිමාව වැඩි වුණා. ඒ තුල නිර්මාණ නිමිති අපි අර ප්ලොට්ස් කියලා කියන්නේ වස්තු බීජයන් ගොඩක් හමු වුණා. ඉතින් ඒවත් මම සමහර අවස්ථාවල් වලදී මේ කෙටි කතාව සඳහා විෂය කරගෙන තියෙනවා. ඔව්. මේ ලියමන පොඩ්ඩක් අහන්න. මං කියවන්නම් ඔබට ඇහෙන්නට. පැදකුණු කළත් තව මොහොතක්වත් නොරැඳී හිරිහැර ගියෙන් දිනකට අඳුරක් ගෙනදී පහනක් තබමි අඳුරට නම් ඉඩ නොදෙමි මට අවසරයි පිය දෙවුනි තෙද බලති. තමන්ගේ පියාට ආදරණීය තාත්තට ලියපු කවියක් අපට මතක් කරමුද මේ ගැන? මගේ ප්‍රථම කෙටි කතා සංග්‍රහය අපේ පළමු රාත්‍රිය. ඒ සංග්‍රහය මේ මුලින්ම 2009 වර්ෂයේ ජාතික තරුණ සේවා මධ්‍යස්ථානයේදී අපි දොරට වඩින වෙලාවේ ඒ පොත පිළිගැන්වුවේ මගේ අම්මටයි තාත්තටයි. ඒ තාත්තා වෙනුවෙන් ලියපු කවිය තමයි ඔබතුමිය දැන් කියුවේ. තාත්තා ගණිත ගුරුවරයෙක්. හැබැයි ඔහු මේ සාහිත්‍ය කියන විෂයට විශාල නැඹුරුතා තිබුණු කෙනෙක්. ඉතින් ඒවා මට අනුක්‍රමයෙන් බලපාන්නට හැටි කියලා හිතනවා. ඔහු කවියෙක් වුණාට ඒ ඩයරි එක
කවි ලිව්වට හෝ කවදාවත් ඒක ප්‍රසිද්ධ මාධ්‍යයකට පත්තරයකටවත් ඉදිරිපත් කරපු කෙනෙක් නෙමෙයි. ඉතින් හැබැයි ඔහු මට යම් කිසි හැකියාවක් තියෙනවා නම් ඔහුගෙනුත් ඒ සම්බන්ධයෙන් විශාල යමක් මට ලැබෙන්නට ඇති කියලා මට හිතුණා. ඒ නිසා ඒ මුද්‍රණද්වාරයෙන් පිට වෙන ඒ මංගල මොහොතකදී මම පියාගෙන විශේෂයෙන් සඳහන් කරන්න ඒ කවිය ඔස්සේ හිතුවා. මට මෙහෙම අහන්න හිතුණා. මේ ලියන මිනිස්සුන්ගෙන් මේ ප්‍රශ්නය ගොඩක් දෙනෙක් අහන්න නැතු වෙන්න පුළුවන්. ඇයි ලියන්නේ කියලා ඇයි ලියන්න හිතෙන්නේ? මොනවද ලියන්න හිතෙන්නේ? කාටද ලියන්න හිතෙන්නේ කියලා මම ඔහොම ප්‍රශ්න ටිකක් එක දිගට අහුවා. ඒ අපිට හොඳයි. ඒකට උත්තර දෙන්න ඕනේ. ඒ කියන්නේ දැන් ඕනෙම මිනිහෙකුට වෛද්‍යවරයෙක් වෙන්න පුළුවන්, කම්කරුවෙක් වෙන්න පුළුවන්, ජනාධිපති කෙනෙක් වෙන්න පුළුවන්, කවුරු හරි වින්දන සහ ප්‍රකාශන මාධ්‍යයක් තියෙන්න ඕනේ. අපි ජීවත් වෙන්නේ ගොඩක් විඳීම් එක්කනේ. සතුට, දුක, නිශ්චලතාව මේ වගේ ගොඩක් විඳීම් තියෙනවානේ. ඒ විඳීම් අපිට දැනෙනකොට දැනෙන හැඟීම් ප්‍රකාශ වෙන අවස්ථාවකුත් තියෙනවා. ඒක අපේ මනසේ තියෙන සමබරතාවට අදාළ දෙයක්. ආත්මීය ප්‍රකාශනය. ආත්මීය ප්‍රකාශනයක්. ඒකෙන් අපේ සිරුර අපේ ආධ්‍යාත්මීය සැහැල්ලුවක් ලබනවා. සහ අපිට වින්දනයක් ලබා දෙන්න පුළුවන් අපේ සහෘදයන්ට. ඒ කාරණා දෙක ඔස්සේ තමයි පුද්ගලයෙක් නිර්මාණකරණය යෙදෙන්න ඕනේ. ඉතින් සමහරු කෙටි කතාවට කැමති, නවකතාව, චිත්‍ර, නර්තනය, වාදනය, ඔබතුමිය වගේ වැඩසටහන් ඉදිරිපත් කිරීම, ඒ වගේ තියෙනවා එක ශානරයන්. තමන්ගේ වින්දන හා ප්‍රකාශන මාධ්‍ය වෙනස් වෙනවා. ඒතර මම පුද්ගලිකව මිනිස්සෙක් හැටියට ඉහළම වින්දනයට පත් වෙන්නේ ඒවා ප්‍රකාශ කරන්නට මගේ තියෙන හැකියාවල් අනුව ගොඩාක්ම මට හැකියාව ඇත්තෙත් මේ මාධ්‍ය තුල කියන විශ්වාසය මට තියෙනවා. කෙටි කතාව. ඒක තමයි මම ඒ හින්දා තමයි මම ලියන්නේ. දැන් ඔබ විශ්වාස කරනවද ඔබේ ওই වෘත්තීය ජීවිතය තුළ වෛද්‍යවරයෙක් විදිහට කටයුතු කිරීම ඇතුළේ දැන් මේ ගැවසෙන්නේ මේ දවස්වල නම් කොවිඩ් එක්ක ගැවසෙනවා ඇති. රෝගීන් එක්ක ගැවසෙන්න වෙනවා. තමන්ගේ ආයතනයේ මේ හෙද නිලධාරීන් ඉන්නවා, තව වෛද්‍යවරුන් ඉන්නවා. මෙතනින් සමාජයෙන් එළියට ගියාම පස්සෙත් මිනිස්සු බොහෝ දෙනෙක් ඔබට මුණ ගැහෙනවා. දැන් මේ සාහිත්‍යවේදියා කියන කාරණාව වෘත්තිකයෙකුට මේ චරිත දෙක එකට එකතු වුණාට පස්සේ එතනින් බිහි වෙන මිනිසා ගැන යන අදහසක් යමක් ප්‍රකාශ කරන්න පුළුවන්ද ඔබට? මේ එකතුව ගැන මම කතා කරන්නේ. මෙහෙමයි. දැන් මිනිස් බුද්ධියේ උසස් නිර්මාණ තුනක් තියෙනවා. එකක් කලාව, එකක් ආගම, එකක් විද්‍යාව. එතකොට මිනිස්සෙක්ගේ සමබර වර්ධනයක් සිදු වෙන්න මේ තුනම තියෙන්න ඕනේ. දැන් විද්‍යාව විතරක් විශ්වාස කරන කෙනෙක් සමහර වෙලාවට රළු මිනිසෙක් වෙන්න පුළුවන්. ආගම විතරක් විශ්වාස කරන කෙනෙකුටත් වෙන්න පුළුවන්. දන්ද භක්තිකයෙක් වෙන්නටත් පුළුවන්. නමුත් කලාව මුසුනොත් මේ අයගේ සිතුවිලි, මේ අයගේ හැසිරීම, මේ අයගේ ආකල්ප ගොඩක් මානව හිතවාදී ප්‍රදේශයක් කරා ගමන් කරනවා. ඒක සහ අන්ත දෙකට නොගිහින් මධ්‍යස්ථනකත් ඉන්න පුළුවන්. ඒක හරි වැදගත් සමාජයක ප්‍රගමනයට. ඉතින් මම හිතනවා වෘත්තිකයෙක්, ඕනෑම වෘත්තිකයෙක් ආගමක් සහ කලාවක් ඇසුරු කරනවා නම් යම් මට්ටමකට ඔහුගෙන් ලැබෙන සේවය ඒ උපයෝගීතාව හුඟක් වැඩි. ඒ වගේ මේ මානව හිතවාදී සේවයක් ලබා දීලා අවසානයේ ඔහු විශ්‍රාම යන දවසට, ඔහු මිය යන දවසට සන්තෘප්තියටපත් මිනිසෙක් හැටියට සමුගන්නට පුළුවන්. හරි. හසිත අත්තනායක කතුවරයාගේ අපේ පළමු රාත්‍රිය නැමැති කෙටි කතා සංග්‍රහය තමයි මේ මගේ අතේ දැන් තියෙන්නේ. ඒ වගේම මව් නැති මව්බිමක කියලා තවත් කෙටි කතා සංග්‍රහයක් දැන් මගේ අතේ තියෙනවා. මේ කෙටි කතා දෙක හසිත අත්තනායක මහත්මයා අතින් ලියවෙනවා. සහ මේ එක් කෙටි කතාවක් තිබෙනවා මේ ඔහු සම්මානයට පාත්‍ර වෙනවා. දේවදරුවෙක් කියන කෙටි කතාව පිළිබඳව අපි මේක පොඩ්ඩක් මතක් කරමුද? මේ කොහොමද මේ කතාව ලියවෙන්නේ සහ මෙතනින් එහාට මේ ජයග්‍රහණය ලැබෙන්නේ කොහොමද කියලාත් අපි පොඩ්ඩක් කතා කරමු. ඒක මම ලියපු විශේෂ කෙටි කතාවක් හැටියට අපේ
කෙටිකතා කලාවේ දැවැන්තයන් ලෙස සැලකෙන ජයතිලක කම්මැලිවීර කීර්ති වැලිසරගේ ශූරී නාරිවංශ රණවීර ශූරීන් වගේ එහෙම මට ප්‍රශංසා කළා. මේකේ නිමිත්ත රෝහලක් තුලම තමයි. මොකද මම ගොඩාක් ප්‍රිය කරපු විෂයක් තමයි මේ නාරි හා ප්‍රසව වේදය. ඉතින් මගේ සීබාමාසික පුහුණුව මම ලැබුවෙත් ඒ ක්ෂේත්‍රයන් හරහා. ඉතින් ඇත්තටම මම වෛද්‍ය ශිෂ්‍යයෙක් හැටියට ඉන්නකොට ලැබපු අත්දැකීමක්. මට දවසක් හදිස්සියේ රෝහලට එන්න කිව්වා. ඒ වෙලාවේ බාරේ හිටපු මවකට දරුවා ප්‍රසූතියට ලක්වෙන්න බොහොම ආසන්නයි. ඉතින් අර රෝහලේ තොරතුරු පත්‍රිකාව පුරවන කෙනා දරුවාගේ පියාගෙන යම් විමසීමක් කළා. ඒ මවට උත්තරයක් දෙන්න පුළුවන්කමක් තිබුණ නැහැ. ඉතින් ඒ වගේ මේ අවස්ථාවේදී දැන් අර නිලධාරණිය හිතුවේ මම එක හිතාමතාම සංගවනවා කියලා. තරමක් දැඩිව ඒ සම්බන්ධයෙන් ප්‍රශ්න කරා. ඉතින් මේ මට ඒ වෙලාවේ විශාල අපහසුතාවක් දැනුණා. දැන් මේ ප්‍රසූතියට ඔන්න මෙන්න කියලා විශාල වේදනාවක් තිබියදී මේ කරුණ මේ තරම් දැනගන්න අවශ්‍යද කියන කාරණය. එකකින් අපේ මැනේජ්මන්ට් එකත් වෙනස් වෙන්නේ නැත්තම් ඒ කරුණ මොකටද ඇත්තටම අපිට කියන කාරණය. ඉතින් ඒක තමයි අර ට්‍රිගර් එකක් හැටියට ඒ කියන්නේ අපි කියන්නේ එතනින් තමයි අපේ සිතුවිලි ධාරාව පටන් ගත්තේ කියලා. ඉතින් ඔක ටික කාලයක් තිබ්බ විවිධ අත්දැකීම් එකතු වුණා. අවසානයේ මම දේව දරුවෙක් කියන මේ කෙටි කතාව ඒ සමස්ත අත්දැකීම් වල ප්‍රකාශනයක් හැටියට ඉදිරිපත් කළා. ඉතින් ඒක 2007 වර්ෂයේ එතකොට මම විශ්වවිද්‍යාලයේ ශිෂ්‍යෙක් නලමුදු සුවඳ කලා මංගල්‍යයේදී ඒ වසරේ දක්ෂතම කෙටි කතාකරුවාට හිමි වෙන ජී.බී. සේනානායක සම්මානය මට දිනා දෙන්නටත් ඒ කෙටි කතාව සමත් වුණා. හරි. මේ තව කවි කිහිපයක් තිබුණා මගේ නැත ගැටුණු සහ මම ආකර්ෂණය වුණ කවි කිහිපයකුත් තියෙනවා. හදවිල් තෙරින් පැහැසරපුන් සඳ නැගුණි සඳ දිය ගිලි දිය වැදි සඳ රැස් තෙමුණි සඳ තෙමි දියෙන් දෝතක්ගෙන ඔබ පුදමි හදවිල් තෙරින් නුඹ නැගිමා සඳ මවුනි. ඒකත් ඔය අපේ පළමු රාත්‍රිය පළවෙනි කෙටි කතා සංග්‍රහය මම අම්මටයි තාත්තටයි දෙන්නටම තමයි එක පිළිගැන්නුවේ. එතෙන්දී මාව වෙනුවෙන් ලියපු කවිය තමයි ඔබ ඉදිරිපත් කළේ. අම්මත් කොහොමත් මවගේ ස්නේහය සඳේලියට ගොඩක් සමාන කරනවානේ. ඉතින් ඒ ජීවිතයේදී වගේම සාමාන්‍ය ජීවිතයේදී වගේම නිර්මාණකාරයටත් ඒ වගේම මගේ අධ්‍යාපනයටත් මොකද අපි හැමතිස්සෙම හැම කඩුල්ලකින්ම ජයග්‍රහණය කළා මෙතෙන්ට ආපු අය නෙවෙයිනේ. අපි වැදවැටුණු තැන් තිබුණා, දනගාගෙන ගිය තැන් තිබුණා, නැගිටින්න බැරුවම හිටපු තැන් තිබුණා. ඉතින් හැම තැනකදීම මේ සඳ එළියේ සිසිල මට ජීවිත කාලය පුරාටම ලැබුණා. ඉතින් ඒ ගැන මොකද මේ කලාකරුවෙක්ගේ නිර්මාණයක් දොරට වරිනවා කියන්නේ හරි අපූර්ව දෙයක්. හරියට මේ දරුවෙක් අතට ගත්තා වගේ. එතෙන්දී තමන්ගේ මුළු ජීවිතේම මතකයට එනවා. ඒක මේ අමුතු හැඟීමක්. ඉතින් ඒ වෙලාවේ මට ඒ ගෞරවය දෙන්න අම්මයි තාත්තයි ඇරෙන්න වෙන කෙනෙක් හිටියේ ඔව් මෙහෙම ලියවෙන්න එහෙම ආත්මීය ප්‍රකාශනයන් මේ පොත් ගොඩට එකතු වෙන්නට එහෙම අකුරු වලින් පුරවන්නට පුළුවන් වෙන්නේ ඒ සෞන්දර්ය විඳපු මිනිස්සුන්ට විතරයි. ඒ නිසායි මම මුලින්ම වෛද්‍යතුමන්ගෙන් මේ ප්‍රශ්නයක් අහනවා වෘත්තිකයෙක් කොහොමද මේ සාහිත්‍යදරයෙක් බවට පත්වන්නේ? එහෙම නැත්නම් සාහිත්‍යදරයෙක් වෘත්තිකයෙක් බවට පත් වෙනවද කියලා නෑ. තමන් තුළ තිබෙනවා, තමන් තුළ ඉන්නවා මේ වෘත්තිකයා සහ මේ සාහිත්‍යවේදියා, මේ කලාකරුවා ඕනම මිනිස්සෙක් ගාවින්. වෛද්‍යතුමනි දැන් ඔබ ඔය කතා කරන මව්සෙනෙහස පියසෙනෙහස මේ සියල්ලත් එක්කනේ ඔබ හැදී වැඩෙන්නේ. මට පොඩ්ඩක් කියන්න
ඔබේ ළමා කාලය ගැන මේක මේ වැඩසටහන ආරම්භය අහන්න ඕන ප්‍රශ්නයක් මම මේ මැදින් අහන්නේ. මට ඒ ඔබ කියපු කතාවත් එක්ක අහන්නට හිතුනේ. මේ දරුවෙක් විදිහට හැදෙන වැඩෙන කාලේ මේ පරිසරත් එක්ක ජීවත් වෙන කාලේ මේ සුන්දර හදවත් තියෙන මිනිස්සු බිහි වෙන්න මානව හිතවාදී මිනිස්සු බිහි වෙන්න කොච්චර වැදගත් වෙනවද? ඔව්. දැන් මම මගේ උපන්ගම මහරගම. මහරගම තමයි මම පෙර පාසල් ගියේ. ළඟට මගේ පියා ගුරුවරයෙක් හින්දා පියා ගෙනු පාසලට මම ප්‍රාථමික අධ්‍යාපනය ලැබුවා. ඊට පස්සේ මම පහවසර ශිෂ්‍යත්වයෙන් පස්සේ කොළඹ ප්‍රදේශයේ පාසලක ඉගෙන ගත්තා. ඊට පස්සේ වෛද්‍ය විද්‍යාලයට ගිහලා වෛද්‍ය කටයුතු කළා. එතෙන්දී මගේ ළමා කාලය ගත්තොත් ඒ ශාස්ත්‍රීය පසුබිමක් ඉතින් අපේ ගෙදර කොහොමටත් තිබුණ එක ගුරුන් දෙපළක් හිටියනේ. එතකොට එහෙම ආభాෂයක් මට තිබුණා. අනිත් එකේ මගේ මව ඉගෙනුවෙත් විද්‍යාව. හැබැයි ඒ කුලේ යුගයේ ගුරුවරු තුල තිබ්බ බහුශ්‍රృతභාවයක්. ඔවුනේ විෂයට වඩා දේවල් දැනගෙන හිටියා. ඒ සහ ඒ පාසලේ කටයුතු වලටත් ඔවුන් සහභාගී වුණා. ඉතින් මටත් ඒක ඒ ආభాෂය යමක් ලැබෙන්නට ඇති. ඊළඟට ටිකක් වෙනස් කතන්දරයක් මට වුණා. මොකද මගේ පියා ටිකක් ඔය ආගම් සම්බන්ධයෙන් ලිබරල් මතධර්ම කෙනෙක්. ඔහු මම බෞද්ධයෙක් වුණාට මාව පෙර පාසලකට ඔහු ඇතුල් කරේ කිතුණු පෙර පාසලකට. ඉතින් මට දැන් තේරුමක් නැහැ මම බෞද්ධයෙක්ද කිතුණුවෙක්ද කියලා. මම හිතුවේ මම කිතුණුවෙක් කියලා. මගේ පියා ඒකට ලොකුවට විරුද්ධ වුණෙත් නැහැ. ඉතින් මම කිතුණුවෙකුටත් වඩා හොඳින් මේ පල්ලියේ කටයුතු කළා. ඒ යාඥා කිරීම, ස්තෝත්‍ර ගීත ගායනා කිරීම කිතුණුවෙකුට වඩා හොඳින් මම කළා. ඉතින් මේ පල්ලිය තුලත් මට ඒ සම්බන්ධයෙන් විශාල ගෞරවයක් තිබුණා කුඩා වයසේදී. දැන් මගේ මිත්තනිය මේකට සතුටු නැහැ. මේ ඇය හිතුව අවසාන වශයෙන් තමගේ පරම්පරාව වෙනත් ආගමකට යයි කියලා. ඉතින් අය ඒකට මෙහෙයුමක් දියත් කරා. අය හවස් කාලේ මාව පන්සලට අරන් ගිහිල්ලා බුදුරජාණන් වහන්සේ පෙන්නලා මේ අපේ බුදුහාමුදුරුවෝ කියලා ඇය මට ඒ ආభాෂය ලබා දුන්නා. දැන් එතකොට මම මේ දෙපැත්තට හිටියා දැන් මේ මම මොන ආගමකටද අයිති වෙන්නේ කියලා. එතෙන්දී මගේ මිත්තනිය ඒ ආගමට නැඹුරු කරන්න මාව මට හිතෙනවා හැසිරුණු විදිහෙන් පස්සේ කාලෙක මේ බෞද්ධ සාහිත්‍යයේන කතා ගොඩාක් මට කිව්වා. සමහර වෙලාවට ඔය මවුනැති බවුබිමක කෘතිය මම ලියලා තියෙන කවියක් මිත්තනිය කියා දුන් කවිය කියලා ඒ කවිය මම සඳහන් කරා. ඒ වගේ කවි එක ගිමන් කවියක් ඒ වගේ කවි ගොඩාක් ගායනා කරලා ඒ කතන්දර මට කියලා දුන්නා බෞද්ධ සාහිත්‍යය තුළ. ඉතින් එතකොට මගේ සාහිත්‍ය කියන්නේ අර හදවතට ගොඩක් සමීප දෙයක් නේ. ඒවැ මුල් එන්නේ මගේ මිත්තනියගෙන් කියලා මට හිතෙනවා. ඉතින් ඒ මිත්තනියගෙන් ලැබුණු ආభాෂයේ නිවසේ තිබුණ ශාස්ත්‍රීය පසුබිම සහ විශේෂයෙන් කියනෝනේ මම සාමාන්‍ය පෙළට විතරයි සිංහල ඉගෙනගෙන තියෙන්නේ. ඉතින් එහාට මම සිංහල හදාලා නැහැ. නමුත් ඉතින් මට ලේඛනයක් දැන් ඔබ මේ වැඩසටහනට මට ආරාධනා කරේ මේ මගේ කෙටි කතාවක් අගය කරන්නනේ. ඉතින් මේ මට්ටමට මගේ භාෂා ඥානය සාහිත්‍ය ඥානයට දායකත්වය දුන්නේ මට සිංහල භාෂාව හා සාහිත්‍ය විෂය ගන්නපු ගුරුවරු. ඒ වුන්ගේ තිබ්බ බහුශ්‍රృతභාවය මට බලපෑවා. ඉතින් ඒකම විශේෂයෙන් සඳහන් කරන්න ඕනේ ඒ කාලේ හිටපු ලේඛකයෝ. දැන් අපි පාසල් ශිෂ්‍යයන් වශයෙන් ඉන්න කාලේ ඉඳන්ම අපිට ඒ සඳහා හොඳ ගුරු ඇසුරක් ලැබුවේ නැත්තම් ඒ කලාව කියන ශානරය තුළ වුණත් අපි අතරමං වෙන්න තිබුණා. නමුත් දැන් අපේ ප්‍රවීණයන් හැටියට ජයතිලක කම්මැල්ලවිර කීර්ති වැලිසරගේ ඒ වගේ අය අපිට වැඩමුළු සංවිධානය කළ නොමිලේ ඒ කාලේ විශාල සේවයක් අපේ ගබන් මාර්ගය වෙනුවෙන් විශාල කැපකිරීමක් ඔවුන් කරා. වැඩමුළු පවත්වල නිර්මාණ තරඟ තියලා මේ දේ කළා. ඉතින් ඒවා තමයි මම හිතන්නේ මට බලපෑවේ. ඉතින් ඔව් එහෙම සමාජ පසුබිමක් එහෙම පුංචි කාලයක් එහෙම හම්බුන මිනිසුන්ට තමයි මේක කරන්න පුළුවන්. ඒ නිසා මේ අපි ඒ අවසාන වචන ටිකෙන් අපිට ගන්නට තියෙන්නේ මට හිතෙන්නේ මේ අපිටත් එනවනේ දැන් ආයේ පරපුරක්.
වැඩිහිටියෝ විදිහට මෙතනින් එහාට ගියාට පස්සේ ඔබ ඔබේ කර්තව්‍ය වැඩිහිටියෝ විදිහට ඉටු කරාට පස්සේ වැඩිහිටියෝ විදිහට තවත් තියෙනවා කාර්යයක්. ඒ ඔබේ මේ පසුපසෙන් හඹාගෙන එන පසුපසෙන් හොයාගෙන එන මේ පුංචි දරුවන්ට අපි මොනවද දෙන්නේ කියලා. ඒ නිසා ඔවුන් සාහිත්‍යවේදීන් බවට පත් කරන්නට අවශ්‍ය නැහැ. අපි ඔවුන් මිනිසුන් බවට පත් කරමු. මානව හිතවාදී මේ ගුණය මේ මනුස්සකම තියෙන මිනිසුන් බවට රටේ වැදගත් පුරවැසියන් බවට අපි ඔවුන් පත් කරමු. වෘත්තිකයන් බවට පත් නොවුනත් මං හිතනවා අපේ රටට ලෝකයට ඒ වටී කියලා. ස්තුතියි. අද අපිත් එක්ක මේ සහෘදය විශේෂාංගය වෙනුවෙන් ආවේ හසිත අත්තනායක මහත්මයා, හසිත අත්තනායක වෛද්‍යතුමන්. ස්තුතියි. වෛද්‍යවරයෙක් විදිහට මේ වෙලාවේ අපේ රට වෙනුවෙන් ඔබ කටයුතු කරන අවුරුද්දක් පුරාවට මං හිතන්නේ මේ ශ්‍රමය, මේ කැපවීම, මේ කාලය අප වෙනුවෙන් එකතු කරන්නට ඇති ඔබ. කිසිම අනතුරක් නොවී කිසිම විදිහකින් ගැටලුවකට මුහුණ නොදී තවත් මේ කාර්යයත් ඒ වගේම මේ සාහිත්‍යයට කරන්න වූ මෙහෙවරත් ඔබට කරගෙන යන්නට හැකි වේවා කියලා චරණ ටීවී අපි ඔබට ප්‍රාර්ථනා කරනවා. ස්තුතියි පැමිණියට දවසේ අපිත් එක්ක සම්බන්ධ වුණේ අංගොඩ ජාතික බෝවන රෝග විද්‍යායතනයේ අධ්‍යක්ෂ වෛද්‍ය හසිත අත්තනායක වෛද්‍යතුමන්. ස්තුතියි පැමිණියට අයබෝන්. අයබෝන්. අපි සමුගන්නවා සහෘදය විශේෂාංගෙන් ඔබට පුළුවන් උදා ඉරත් සමගින් රැඳෙන්නට.